ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ වැන් ඩර් වාල් සමීකරණ ගැන. ඊට කලින් මේ සම්පත් පොතේ මේ තියෙන කරුණු ටිකක් ආපහු මතක් කරලා ඉමු. අපි සාකච්ඡා කරපුවම 1.4 රූපේ දක්වා ප්‍රස්ථාරයට අනුව නියත උෂ්ණත්වයකදී තාත්වික වායුවක් සඳහා P ඉදිරියෙන් P විභජන RT. ඒ කියන්නේ Z අතර ප්‍රස්ථාරය x අක්ෂයට පීඩනය සමාන්තර සරල රේඛාවක් නොවන බව අපට පෙනේ. මේ Z P විභජන RT. එතකොට පරිපූර්ණ වායුව තමයි පීඩනයට සමාන්තර රේඛාවක් වෙලා තියෙන. තාත්වික වායුව වල එහෙම වෙලා නැහැ. ඒවයි ආකර්ෂණ බල විකර්ෂණ බල ඒවා තියෙන්නේ. ඒවයි ප්‍රබලතාව අනුව පීඩනයත් එක්ක Z කියන වැලියු එක වෙනස් වෙනවා. Z කෙනාගේ පීඩනයත් එක්ක වෙනස් වෙනවා. ඒක අපි සාකච්ඡා කළා. ආපහු දැන් මතක් කරගන්න. බලමු ඊට පස්සේ කියලා දෙන්න මොනවද කියලා. එනම් පරිපූර්ණ හැසිරීමෙන් සැලකිය යුතු අපගමනයක් පවතී. විවිධ වර්ගයේ තාත්වික වායු සඳහා ප්‍රස්ථාර වර්ග දෙකක් ලැබී ඇත. හයිඩ්‍රජන්, හීලියම් වගේ ඒවට පීඩනය වැඩි වෙන විට Z වෙලාගේ වැඩි වෙලා තියෙයි. ඒක මම සාකච්ඡා කළා මේ. දෙවන වර්ගයේ ප්‍රස්ථාර දෙකේ කාබන් මොනොක්සයිඩ් CHO වගේ මේ වගේ මුලින්ම පරිපූර්ණ තත්ත්වයෙන් ඍණ අපගමනයක් දක්වලා ඊට පස්සේ Z වෙලාගේ පීඩනය වැඩි වීමත් සමග අඩු වී වායුවට ආවේනික අවම අපගමනයකට ළඟා වී ඇත. ඊට පසු එය නැවත වැඩි වීමට පටන්ගෙන පරිපූර්ණ වායු රේඛාවක් කපමින් එක දිගට වැඩි වී ධන අපගමනයක් පෙන්වයි. ඒකත් මම සාකච්ඡා කළා මේ. මුලින්ම පරිපූර්ණ හැසිරීමෙන් ඈත් වෙලා ඊට පස්සේ ඒකට ආසන්නලා ආපු ධන අපගමනය. ඒ කියන්නේ මුලින්ම ඍණ අපගමනය ඊට පස්සේ ආවේනික අපගමනයකට අවම අපගමනයකට ළඟා වෙනවා. ඊට පස්සේ ආපහු ධන අපගමනය. සියලු තත්ත්වයන්ටදී තාත්වික වායුවක් සම්පූර්ණයෙන්ම පරිපූර්ණ වායු සමීකරණය පිළිපදින්නේ නැහැ කියලා මේකෙන් අපිට තහවුරු වෙනවා. 1.7ේම කුඩා රූපයේ පීඩනයයි පරිමාත්‍ර වක්‍රයක් තියෙනවා. මේකනොත් පරිපූර්ණ තත්ත්වෙන් අපගමනයේම අවබෝධ කරගන්න පුළුවන්ලු. ඒක මම ඊට කලින් ඇදලා පෙන්වෙන්නේ නැහැ. බලමු මෙන්න තියෙන. අර බොයිල් නියමයට දාලා ප්‍රස්ථාරය PV. මේ තාත්වික වායුවක විචලනය මේ රතු පාටින් පෙන්ලා තියෙයි. ඊට පස්සේ පරිපූර්ණ වායුවක විචලනය නිල් පාටින් පෙන්ලා තියෙයි. මේ තියෙන්නේ. බලමු මොනවද කියලා තියෙන්නේ කියලා. එම වක්‍රය මගින් තාත්වික වායුවක් සඳහා පීඩනය හා පරිමා දත්ත සෛද්ධාන්තිකව ගණනය කරන ලද අගයන් සමග සංසන්දනය කර ඇත. ඒ බොයිල් නියමයට දාල වක්‍රය. ඒ කියන්නේ පරිපූර්ණ වායු වලනේ බොයිල් නියම වන අතර තාත්වික වායු පරිපූර්ණ හැසිරීම දක්වයි නම් එම වක්‍ර දෙක එකිනෙක හා සම්පාත විය යුතු බව අපි දනිමු. තාත්වික වායු පරිපූර්ණ වායුයි එක වගේ ඇක්ට් කරනවා නම් මෙහෙම ප්‍රස්ථාර දෙකක් එන්නේ එක ප්‍රස්ථාරයේ එන්නේ. ඊට ඉහළ පීඩනවලදී මන ලද පරිමාව ගණනය කරන ලද පරිමාවට වඩා වැඩි බවද අඩු පීඩනවලදී මන ලද සහ ගණනය කළ ලද පරිමා එකිනෙකට සමීප වන බවද මින් පැහැදිලි වේ. අර ප්‍රස්ථාරයට ආපහු ගියම අපිට ඒක පැහැදිලි වෙනවා. ලෝකක් ගොඩක් මේ ඉහළ පීඩනවලදී පරිපූර්ණ වායුවෙන් එන පරිමාවයි ඇත්තටම තියෙන වායුක පරිමාවයි සංසන්දනය කරපුවම ප්‍රෙෂර් එක වැඩි වුණාම මම කිව්වා අර විකර්ෂණ බලනේ වැඩිපුර ඇති වෙන්නේ එන විකර්ෂණ බල වැඩිපුර ඇති වෙන නිසා පරිමාව වැඩි වෙනවා කියන අපේක්ෂිතකයට වඩා මේ නිල් පාට එක පරිපූර්ණ එක තාත්විකනේ මේ රතු එක. එතකොට ප්‍රෙෂර් එක වැඩි නම් පරිමාව මේ පරිපූර්ණකට වඩා තාත්විකයේ වැඩි වෙලා. ඒකට මම කිව්ව කරුණු ඒ ප්‍රස්ථාරනුත් පෙන්눔 කරනවා.
අඩු පීඩන තත්ත්ව පරිපූර්ණ හැසිරීමට ආධාර වන බව මින් තවදුරටත් පැහැදිලිය. වායු අන්තර්ගත වී ඇති පරිමාණ ඉතා විශාල නම් බඳුනේ පරිමාණ සමග සංසන්දනය කරද්දී වායුන් වල පරිමාණ නොසලකා හරින්න පුළුවන්. එවිට වායු පරිපූර්ණ හැසිරීම පෙන්වයි. නැතහොත් පීඩනය ඉතා අඩු වන විට තාත්වික වායුවක හැසිරීම පරිපූර්ණ තත්ත්වයට ගොඩක් ආසන්නයි. ඒක උෂ්ණත්වයේ වායු ස්වභාවය මත රඳා පවතිනවා. වැඩි පීඩනයකදී වායුන් අවකාශයත් තුළ තෙරපින් එක්රැස් වී විට ඒවායේ පරිමිත තරම නිසා ඇතිවන අන්තර්ගත ආකර්ෂණ හා විකර්ෂණ බල මගින්ද තාත්වික වායුවක මේ හැසිරීම එනම් ඉසෙට් වලගේ එකට වඩා කුඩා බීම තවදුරටත් පැහැදිලි කරන්න පුළුවන්. අඩු පීඩනවලදී නමුත් තාමත් පරිපූර්ණ හැසිරීම පෙන්වීමට වඩා ඉහළ පීඩනවලදී අන්තර්ගත ආකර්ෂණ බල හේතුවෙන් මෞලික පරිමාව අඩු වන අතර සම්පීඩන සාධක එකට වඩා අඩු වේ. ප්‍රමාණවත් තරම් වැඩි පීඩනවලදී අණු එකකට ලං වෙන නිසා වායු අණු වල පරිමාව ඒවා ලක්ෂ්‍ය ස්කන්ධ හැසිරෙන තත්ත්වයට සාපේක්ෂව ඉහළයි. ඒ කියන්නේ පරිමාව වැඩි. ඉහළ උෂ්ණත්වවලදී අන්තර්ගත ආකර්ෂණ බල අඩු වෙලා PV ගුණය වැඩි වෙලා Z වලගේ එකට වඩා වැඩි වෙනවා. කෙසේ වුණත් ඉහළ උෂ්ණත්වවලදී පරිපූර්ණ තත්ත්වයට තරමක් හෝ ලං වන බැවින් පරිපූර්ණ රේඛාවෙන් අපගමනය වෙන ප්‍රමාණය අඩු වේ. එම නිසා තාත්වික වායුවක් පරිපූර්ණ හැසිරීම පෙන්වීම සඳහා වඩා සුදුසු තත්ත්ව වන්නේ ඉතා අඩු පීඩන සහ ඉහළ උෂ්ණත්ව වේ. ඒක අපි කලින් සාකච්ඡා කරපු එකක්. තාත්වික වායු වල මේ හැසිරීම පරිපූර්ණ වායු සමග සංසන්දනය කළ විට දෙන ලද උෂ්ණත්වයකදී හා පීඩනයකදී මේ මෞලික පරිමාවයේ විචලන හා සම්පීඩිත සාධක අතර සම්බන්ධතාවය අවබෝධ කරගත හැකිය. තාත්වික වායුවක මෞලික පරිමාව V තාත්වික කියලා අපි නම් කරොත් පරිපූර්ණ වායුවක මෞලික පරිමාව V පරිපූර්ණ කියලා සැලකුවොත් ඉසෙට් කියන එක සමානයි කියලා ලියුව හැකි V තාත්වික බෙදීම RT වායුව එම තත්ත්වයටදී පරිපූර්ණව හැසිරෙනම් PV පරිපූර්ණ කියන එක RT වලට සමාන වෙනවා එක මෞලයක් සැලකුවොත්. මේ පළමු සමීකරණයට ආදේශ කළොත් ඉසෙට් කියන V තාත්වික බෙදීම RT එතකොට V තාත්වික බෙදීම V පරිපූර්ණ වෙනවා. මේ අනුව සම්පීඩිත සාධකයේ දෙන ලද උෂ්ණත්වයකදී හා පීඩනයකදී වායුවක සත්‍ය මෞලික පරිමාවත් ඒ පරිපූර්ණ ලෙස හැසිරෙනම් එහි මෞලික පරිමාවත් අතර අනුපාතය වෙන බව අපට පෙනේ. මෙන්න මේ සමීකරණය අඩුවක් තියෙයි. PV තාත්වික බෙදීම RT වෙන්න ඕනේ මේක. මෙන්න මේක PV තාත්වික බෙදීම RT වෙන්න ඕනේ මෙතන. එතකොට තමයි P ට P කැපිලා V තාත්වික බෙදීම V පරිපූර්ණ කියලා එන්නේ. එතකොට මෙතන P එකක් එන්න ඕනේ. ඒක අඩුවක් මේ නෝට් එකේ. මේ වර්ගයේ පරීක්ෂණ වලට අනුව සියලු තත්ත්වවලදී තාත්වික වායු බෝල් නියමයේ චාල්ස් නියමයේ අවගාඩ්‍රෝ නියමයේ සම්පූර්ණයෙන් පිළිපදින බව සොයාගෙන ඇත. එම නිසා වායුන් පරිපූර්ණ හැසිරීමෙන් අපගමනය වන්නේ ඇයිද යන්නත් කුමන තත්ත්වයකදී වායු පරිපූර්ණ තත්ත්වෙන් අපගමනය වේද යන්නත් අප අවබෝධ කරගන්න ඕනේ. පළමු ප්‍රශ්නය සඳහා අපිට චාලක අනුකවාදයේ උපකල්පන යොදාගත හැකියි නම් වායුන් අතර ආකර්ෂණ බල නොපවතින බවත් වායු අන්තර්ගත බඳුනේ පරිමාව සංසන්දනය කළ කල වායුන් වල පරිමාව නොගිනිය හැකි තරම් කුඩා බවත් උපකල්පනය කරන ලදී. වායුන් අතර ආකර්ෂණ බල නොපවතින නම් වායුවක් ඉස්දා ද්‍රව කර නොහැක. කෙසේ වුවත් සිසිල් කළ විට හා සම්පීඩන කළ විට වායු ද්‍රව කළ හැකි බව අපි දන්න කරුණක්. වායු සීතල කරපුවාම සම්පීඩන කරපුවාම වායු ලං වෙනවා. එතකොට ද්‍රව බවට පත් වෙනවා. ආකර්ෂණ හදා ගන්න පුළුවන්. වායුණුක පරිමාව නොගිනිය හැකි නම් එවිට තාත්වික වායුවක් සඳහා වෙන පීඩනයට ඉදිරියෙන්
පරිමාවතර ප්‍රස්ථාරයේ පරිපූර්ණ වායුවක් සඳහා වෙන ප්‍රස්ථාරයත් එක්ක සම්පාත වෙනවා. 1.7 වල ඒ රූපය ඇතුළත් වූ කුඩා රූපය මගින් තාත්වික වායු පරිපූර්ණ තත්ත්වෙන් අපගමනය වෙන ආකාරය අවබෝධ කරගන්න පුළුවන්. අර P වක්‍ර දෙකේ මේ වෙනසක් තිබ්බා. නමුත් එසේ සිදු නොවන නිසා තාත්වික වායු පරිපූර්ණ තත්ත්වෙන් අපගමනය වේ. ඊළඟ ලියන්න වැන් ඩර් වාල් සමීකරණය කියලා මාතෘකාව මම කලින් ලිව්වා. දැන් ඒක කරන්නේ මේ කොටස ආරම්භයේදී P, V, T හා N යන මැනිය හැකි විචල්‍ය විවිධ තත්ත්වයටදී දී වායු වල හැසිරීම අවබෝධ කර ගැනීමට අවස්ථා සමීකරණය ලෙස හැඳින්වෙන පරිපූර්ණ වායු සමීකරණය භාවිතා කරන ලදී. එම පැහැදිලි කිරීම වලදී අණු අතර පවතින අන්තර් ක්‍රියා නිසා වායු අණුක සැලකිය තරම් වන පරිමාව නිසා තාත්වික වායු පරිපූර්ණ වායු නෙමෙන් අපගමනය වන බව අවබෝධ කරගත හැකි විය. එබැවින් තාත්වික වායු වල මනු ලබන පීඩන හා පරිමා පරිපූර්ණ වායුවක එම ආගයන්ට සමාන නොවන නිසා තාත්වික වායු වල හැසිරීම විස්තර කිරීමට වෙනත් ආකාරයක අවස්ථා සමීකරණ අවශ්‍ය වේ. ඕලන්ඩ් ජාතික භෞතික විද්‍යාඥයෙක් වෙච්ච වැන් ඩර් වාල්ස් විසින් සත්‍ය වායුවක පරිමාව සහ පීඩනය ඕනෑම පරිපූර්ණ වායුවක පරිමාව හා පීඩනයට සම්බන්ධ කරන පහත යෝජනා සිදු කරන ලදී. ඇත්ත වායුවක පරිමාව පීඩනයට ප්‍රකාශන කරන්න අපිට කියා දුන්නා වැන් ඩර් වාල්. ඉහළ පීඩනවලදී වායුන් එකිනෙකට ලංවන අතර අන්තරාණු ආකර්ෂක බල ක්‍රියා ඇතිවීමට පටන් ගනී. එබැවින් ඉහළ පීඩනයකදී මේ අන්තරාණු ආකර්ෂක බල හේතුවෙන් 1.8 රූපයෙන් පරිපූර්ණ වායුවක් සමග සංසන්දනය කර එම හැසිරීම කටුසටහන් කර ඇත. වායු බඳුනේ බිත්තිය සමග ගැටීමේදී අනික් වායු අණු විසින් ආපසු අදියුල් ලබන බැවින් බඳුනේ බිත්තිය සමග ඉතා තදින් සංඝටනය වෙන්නේ නැහැ. ප්‍රෙෂර් එක වැඩි කරපුවාම අර ආකර්ෂණ බල ගොඩනගෙන හින්දා බිත්තිය මත ගැටිලා ඇති කරන පීඩනය අඩු වෙනවා. අනික් වදිනවනේ. බඳුනේ බිත්තිය මත අණු මගින් ඇති කරන පීඩනයට මෙය බලපායි. බැවින් එකම තත්ත්වයකදී තාත්වික වායුවක් මගින් ඇති කරනු ලබන පීඩනය පරිපූර්ණ වායුවකින් ඇති කරන පීඩනයට වඩා අඩුයි. මේ A වල පෙන්ලා තියෙන රූපේ තියෙන්නේ පරිපූර්ණ වායුවක්, B වල තියෙන්නේ තාත්වික වායුවක්. එතකොට A වල පරිපූර්ණ හින්දා ආකර්ෂණ විකර්ෂණය හොඳට ගැටෙන්න පුළුවන් බිත්තිය. එතකොට ලොකු ප්‍රෙෂර් එකක් හොඳට අණු ගැටලා මේ පරිපූර්ණ අවස්ථාවේ ලොකු ප්‍රෙෂර් එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේ තාත්වික වායුවක්. එයාලගේ ආකර්ෂණ විකර්ෂණ ඇති. එතකොට කලින් තරම් මේ පරිපූර්ණයක් ගැටිච්ච තරම් හොඳට බිත්තිය ගැටෙන්න බෑ තාත්විකයට. මොකද මෙයත් අදිනවා මෙයත් අදිනවා. නිකන් කඹ වලින් අදිනවා වගේ. එතකොට හොඳට හැප්පෙන්න බෑ. එතකොට මෙයාට අඩු පීඩනයක් තමයි තාත්වික වායුවකින් ඇති කරන්නේ. හැමෝම අදිනවා වටේ යන්න කට්ටිය. ආකර්ෂණ බල කියන්නේ අදිනවා කියලා හිතන්න. ටෙන්ෂන් වගේ. එතකොට ප්‍රෙෂර් එක අඩු වෙනවා. ඉහත රූපේ පෙන්වන ඇති පරිදි තාත්වික වායුක පීඩනය අඩු වීම අන්තර් අණු ආකර්ෂණ හේතුවෙන් සිදුවේ. අන්තර් අණු ආකර්ෂණින්ද වටේ අණු අදිනවා. එතකොට කලින් වගේ මේ ගැටෙන්න බෑ නිදහසේ. පරිපූර්ණ කෙනෙක් වගේ. යම්කිසි කාලයකදී බිත්තිය සමග ඇති වෙන සංඝටන සංඛ්‍යාව වායුවේ ඝනත්වයට සමානුපාතිකයි. එම නිසා පීඩනය සඳහා යොදවනු ලබන ශෝධනය වායු ප්‍රමාණයේ වර්ගයට සමානුපාතික වන අතර පරිමාවයේ වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. මේවා අපිට මේ පරීක්ෂණ වලින් ඔප්පු වෙච්ච දේවල්. ඒ හින්දා ඒ අර මේ පීඩනය වෙන්න ඕනේ ශෝධනය මෙහෙම අපි ලියනවා. මෙන්න මේ විදියට මේ පෙන්ලා තියෙන්නේ an වර්ග බෙදීම v වර්ග කියලා අපිට ගන්න පුළුවන්. පීඩනයට දාලා ශෝධනය an වර්ග බෙදීම v වර්ග. මේක A කියන්නේ ආකර්ෂණ බලවල අගයට සම්බන්ධතාවයක් දක්වන නියතයක්. ඊළඟට උෂ්ණත්වයෙන් හා පීඩනයෙන් ස්වායක්තයි. ඒ කියන්නේ ආකර්ෂණ බලවලට අදාළ නියතයක්. ඒක උෂ්ණත්වයෙන් පීඩනයෙන් ස්වායක්තයි. N කියන්නේ V කියන්නේ වායු වල මවුල සංඛ්‍යාවයි භාජනයේ පරිමාවයි. මේ නිසා මේ තත්ත්වයටදී පද්ධතියේ පීඩනය මෙන්න මෙහෙම ලියන්න පුළුවන්ලු. පරිපූර්ණ වායුවක පීඩනය කියන එක සමානයි තාත්වික වායුවක පීඩනයේ ධන මොකද්ද? පරිපූර්ණ වායුවක පීඩනය සමාන වෙන්නේ තාත්වික වායුවක පීඩනයේ ධන an වර්ග බෙදීම v වර්ග. මං කියේ මොකද? තාත්වික වායුව අර පරිපූර්ණ වායුව තරම් ගැටෙන්නේ නැහැ. එයාලගේ ආකර්ෂණ බල හින්දා.
එතකොට තාත්වික වායුවක පීඩනයට යම් ප්‍රමාණයක් එක්කහු කරොත් ඒක පරිපූර්ණ වායුවක පීඩනයට සමාන වෙනවා. පරිපූර්ණ වායුව තමයි ප්‍රෙෂර් එක වැඩි. එතකොට තාත්වික වායුවක පීඩනයට යම් කිසි ප්‍රමාණයක් එකතු කරන්න ඕනේ. අර ආකර්ෂණ බලින්ද අඩු වෙන පාර්ට් එකක් තියෙන්නේ. ඒක තමයි ඔය AN වර්ග බෙදීම V වර්ග කියලා කියන්නේ. හරි. ඉහළ පීඩනයේදී වායුන් එකිනෙකට ලං වී පවතින නිසා අන්තරානුක විකර්ෂණ බල වඩා ප්‍රමුඛ වේ. ඒක මම කිව්වා. මේ විකර්ෂණ බල ආම කර ගැනීමට අණු කුඩා ගෝල සැහැසෙන අතර එමගින් වායුන් සැලකිය පරිමාවක් අත් කර ගන්නවා. එවිට පරිපූර්ණ පරිමාව මනුව ලබන පරිමාවට වඩා අඩු වේ. එසේ වන්නේ V පරිමාවක චලනය වීමට දැන් බාධා ඇති වෙන බැවින් අණුක චලිතය සිදුවන සඵල පරිමාව V ඍණ NB කියලා ගන්න පුළුවන්. මේක NB කියන්නේ ආසවන වශයෙන් වායු අණු අත් කරගන්නා මුළු පරිමාව වන අතර B කියන නියතයක්. NB කියන්නේ ආසවන වශයෙන් වායු අණු අත් කරගන්නා මුළු පරිමාව. B කියන්නේ නියතයක්. පීඩනය සහ පරිමාවට ශෝධනය දුවහම PV සමාන nRT වලට. එතකොට මේ මෙතන P කියන්නේ මොකද්ද? තාත්වික වායු පීඩනය ධන අර අඩු වෙච්ච ආකර්ෂණ බලයෙන් අඩු වෙච්ච පාර්ට් එක. එතකොට පරිමාවට දාන්නේ V ඍණ NB කියලා. ඔය කරපු ටික ආපහු දැන් බලා ගන්න. තාත්වික වායු PV සමාන nRT පිළිපදින්න ඉහළ ප්‍රෙෂර් වලදී පහළ උෂ්ණත්වවලදී එතකොට මේක V කියන්නේ මුළු පරිමාව. මේ අර ගෝල විදියට ක්‍රියා කරන හින්දා අඩු වෙන පරිමාව. එතකොට මේකෙන් මේ ප්‍රමාණය අඩු කරපුවම තමයි මේ නියම පරිමාව එන්නේ. වලින් කිසියම් පරිමාවක් ගන්න හින්දා තමයි මේ V ඍණ NB කියලා ගන්න. ඒ අණු ගන්න පරිමාව මේ භාජනයේ තියෙන මවුල ගාන මත රඳා පවතිනවා. මේකේ සිම්පල් A වලට කියනවා. මෙන්න මේ සිම්පල් A වලට කියනවා පීඩනයට අදාළ වැන්ඩවාල් නියතය කියලා. මොකෝ ප්‍රෙෂර් එකත් එක්කනේ රිලේට් වෙන්නේ. ඊළඟට B වලට කියනවා පරිමාවට අදාළ වැන්ඩවාල් නියතය කියලා. අපිට ඒක හාමාන වල දැනුම ආශ්‍රයෙන් මේ A වල B වල මේ ඒක හොයාගන්න පුළුවන්. මොකෝ ප්‍රෙෂර් එකකට තව එකක් අහුවෙන්නේ ප්‍රෙෂර් එකක්. එතකොට මෙතන එකයි මේ AN වර්ග බෙදීම V වර්ග කියන දෙකේම ඒක එකමයි. එතකොට අපිට A උක්ත කරලා ඒකට ඒකයක් ගන්න පුළුවන්. ඒක එක වෙන්නේ මම කියන්නම් සිම්පල් A වල එක මවුල
ඍණ වර්ගයට මවුල ඍණ වර්ගයට MOL ඍණ 2 NM 4 නිව්ටන් මීටර් වල මේ නිව්ටන් මීටර් වල 4 වෙනි බලය. මවුල වර්ගයට නිව්ටන් මීටර් වල 4 වෙනි බලය. මේ වැන්ඩවාල් සමීකරණය තාත්වික වායුවකට ඕනෑම උෂ්ණත්ව පීඩනයකදී යොදන්න පුළුවන්. එයාමට මේ පරිපූර්ණ වායුවකට යොදන්න බෑ. AB කියන්නේ වැන්ඩවාල් නියත. A කියන්නේ පීඩනයට අදාළ වැන්ඩවාල් නියතය. B කියන්නේ මොකද්ද පරිමාණයට අදාළ වැන්ඩවාල් නියතය. ඊට සිම්පල් B වල එක ගත්තොත් ඒකත් මේක පරිමාවක් නම් මේ NB කියන ගුණිතයත් පරිමාවක් වෙන්න ඕනේ. පරිමාව ඒකයක් වෙන්න ඕනේ. මේක පරිමාව ඒකේ තියෙන ඒකට අඩු වෙන එකතු වෙන හැම එකේමත් ඒක සමාන වෙන්න ඕනේ. එතකොට NB කියන ගුණිතෙත් ඒක පරිමාව ඒක වෙන්න ඕනේ. පරිමාවක් වෙන්න ඕනේ නෙමෙයි පරිමාව ඒක වෙන්න ඕනේ. ඒක සමාන පාඩමේ ඒක වනේ ගන්නේ P6 වල. එතකොට B වල එක ගන්න පුළුවන්. ඝන මීටර් මවුලයට තමයි B වල 1. සිම්පල් A වල 1 වෙන්නේ මවුල වර්ගයට නිව්ටන් මීටර් වල 4 වෙනි බලය. මේක මීටර් ඝනය මවුලයට කියලා තමයි 1 එන්නේ. ඊළඟට වැන්ඩවාල් සමීකරණේ AB වැන්ඩවාල් නියත වෙනවා. එතකොට වායු මවුලයක් සැලකුවොත් තාත්විකම වායු මවුලයක් සැලකුවොත් N කියන එක එකක් වෙනවා. එතකොට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. ඊළඟට ආපහු ආදී උෂ්ණත්වයයි වායු ද්‍රව කිරීමයි ගැන තියෙන්නේ. මම ඒක කලින් තියරි වලදී කළා. ඒක දැන් ආපහු මෙතනදී මතක් කරලා දෙන්නම්. වැඩි වෙන්නේ නැහැ නේ ආපහු මතක් කළාට.